මේ බුදු පිළිම වහන්සේලා පිළිබඳ මේ නිගණ්ඨ පිළිම, ජෛන පිළිම කියලා මේ කරන නිග්‍රහයන් පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් අපේ මහත්වෝ කොහොමද කරොත් අපේ බෞද්ධයන් වෙනුවෙන්? තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනගෙන් අවසරයි. මේ වීඩියෝ එකේදී අපි දැක්කා මේ ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා වදාලා කියලා මේ ස්වාමීන් වහන්සේලාට හිසකෙස් පාන්න කියලා උන්වහන්සේ කොණ්ඩේ වවාගෙන හිටියා කියලා ප්‍රකාශයක් කළා. ඇත්තටම එහෙම කියනවා කියලා විනය පිටකේ ස්වාමීන් වහන්සේලාට කෙස් කපන්න කියලා විනය පිටකේ අනුදැන වදාරලා උන්වහන්සේ කෙස් වැවුවා කියලා සඳහන් කළා. මේ ස්වාමීන් වහන්සේ විනය පිටකයේ මේ ප්‍රකාශය හරියට දැකලා නැති බව මේකෙන් පැහැදිලිව පෙනෙනවා මේ කරන ප්‍රකාශයෙන්. ඉස්සෙල්ලාම අපි හැරිලා බලමු බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ඇත්තටම කෙස් තිබ්බද කියන කාරණාව දිහා. විසුද්ධ ජන විලාසිනිය කියන අපදා නටුවාවෙත්, ඒ වගේම බුද්ධඝෝස හාමුදුරුවෝ ලියව ජාතක අට කතාවෙත්, ඒ වගේම බුද්ධදත්ත හාමුදුරුවෝ ලියව බුද්ධ වංශ අට කතාවෙත්, මధుරත්ත විලාසිනිය බුද්ධ වංශ අට කතාවෙත්, ඊට ටික කාලයකට පස්සේ ලියවිච්ච සම්පිණ්ඩිත මහනිදානෙත් ස්වාමීන් වහන්සේ එක විදිහටම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට තිබිච්ච කෙස් ප්‍රමාණය පිළිබඳව. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන අවස්ථාවේදී කෙස් කැපුවා. කපනකොට මොකද වුනේ? දක්ඛිනතෝ ආවත්තිත්වා, දකුණු දෙසට පෙරලිලා දකුණු දෙසට ආවර්තනය වෙලා සීසං අල්ලීයන්සු මොකද වුනේ? කෙස් ටික හිසට ඇලුනා. දකුණු පැත්තට හැරිලා කෙස් ටික ඇලුනා. එතෙන්ද කියනවා ද්වංගුල මත්තා හුත්වා, අඟල් දෙකක් පමණ වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කෙස් කපනකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කෙස් කපනකොට අඟල් දෙකක් පමණ ඉතුරු වෙන අඟල් දෙකක් පමණ වෙලා දකුණු පැත්තට හැරිලා හිසට ඇලුනා කියලා සඳහන් වෙනවා. ඊළඟට රැවුල පිළිබඳව පාලියෙන් කියනවා මස්සු කියලා. මස්සු නිපි තදන රූපානි කියලා කියනවා. එතකොට රැවුල ඒ අර අඟල් දෙකක් පමණ වූ කෙස් වලට අනුරූප වන ආකාරයෙන් ඊට ගැළපෙන ආකාරයෙන් පිහිටියා කියලා ඉතුරු වෙන තරමට කැපුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට සඳහන් වෙනවා යාව ජීවම්පි, උන්වහන්සේ ජීවත් වෙලා සිටින තාක් උන්වහන්සේ පිරිනිවන් පාන අතුරාවට කේසමසු ඕහාරණ කිච්චන්නාම නත්ති, කේස් රැවුල් කැපු බවක් සඳහන් වන්නේ නැහැ. කේස් රැවුල් කැපීම පිළිබඳව කෘත්‍යයක් සිද්ධ වුණේ නැහැ කියලා කියනවා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ගිහිගේ ඇර යන අවස්ථාවේදී ඒ අඟල් දෙකක් පමණ වනතුරු කෙස් ටික කැපුවා. ඒ දකුණු දෙසට ඇල්ලලා හිසේ ඇල්ලුණා. ඊළඟට ඊට අනුරූප වන අයුරින් රැවුල ඉතුරු වුණා. ඒක බුදුන් වහන්සේ පිරිනිවන් පාන අතුරු ඒ මට්ටමෙන්ම තිබුණා කියන එක පැහැදිලි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව බුදුන් වහන්සේව නිරූපණය වන වර්තමානයේ තියෙන පිළිමවල කෙස් තිබෙනවා. එතකොට ඒ කෙස් තිබුණා කියලා ස්වාමීන් වහන්සේක ප්‍රශ්නයක් නැහැ. මොකද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ හිසෙත් කෙස් තිබුණා. අඟල් දෙකක් පමණ කෙස් තිබුණා. ඊට අනුරූප වන අයුරින් රැවුල තිබුණා. මේක තමයි අපේ මේ පැහැදිලිවම තේරවාද අටුවා සාහිත්‍යයේ සඳහන් වන කාරණාව. ඊළඟට මේ හාමුදුරුවෝ මේ වීඩියෝ එකේදී සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට කෙස් කපන්න කියලා කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ වර්තමානයේ සම්පූර්ණයෙන්ම කෙස් අපේ ස්වාමීන් වහන්සේලා දැන් වර්තමානයේ සම්ප්‍රදායක් වශයෙන් සිරිතක් වශයෙන් ලංකාවේ පමණක් නෙවෙයි බුරුමයේ හෝ වේවා වෙනත් රටවල් වල තේරවාද ස්වාමීන් වහන්සේලා කෙස් සම්පූර්ණයෙන්ම ගානවා. ඒ මට්ටමම කියන එක මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව චුල්ලවග්ගපාළියේ සඳහන් කරලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දීර්ඝව කෙස් වැව්වා. ගොඩක් දිගට කෙස් වැව්වා. කෙස් වවුවාම මේ භික්ෂූන් සම්බන්ධයෙන් ගිහියෝ චෝදනා කරන්න පටන් ගත්තා. සෙය්‍යදාපි මේ ගිහිනා කාමභෝගිනෝ, ගිහි කාමභෝගීන් වගේ මේ ස්වාමීන් වහන්සේලා දිග කෙස් වවනවා. ඒක නිසා මේ මිනිස්සු මොකද කරේ? උජ්ජායින්සු කීයින්සු විපාචින්සු නින්දා කරන්න ගත්තා. තැන් තැන්වල කතා කියන්න පටන් ගත්තා. අපහාස කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ශික්ෂාවක් පනවා වදාලා න භික්ඛවේ දීගේ කේසේ ධාරේ තබ්බා, මහණෙනි දික් කෙස් දරන්නට එපා. යෝ ධාරේය ආපති දුක්ඛටස්ස, යම්කිසි භික්ෂුවක් දිග කෙස් දරනවා නම් දුකුලාවතක්කටපත් වෙනවා. ඊළඟට අනුජානාමි භික්ඛවේ ද්වංගුලං වා දුමාසිකං වා, අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙස් තබාගත යුතු ප්‍රමාණය කොච්චරක්ද? මාස 2ක් දක්වා හෝ අඟල් 2ක් දක්වා.
මේක ඊළඟට අටුවාව මේ පිළිබඳව කරලා තියෙන විස්තරය අපි බලමු. සමන්තපාසාදික අටුවාවෙත් ඒ වගේම විනය සංග්‍රහ අට කතාවෙත් මේක විවරණය කරලා තියෙන්නේ මෙහෙමයි. යම්කිසි භික්ෂුවකගේ කෙස් මාස දෙකක් හෝ නැත්නම් අඟල් දෙකක් දක්වා තබාගත හැකිය කියලා. මාස දෙක යන්නට ප්‍රථමයෙන් අඟල් දෙකේ සීමාව ඉක්මවා යනවා නම් කෙස් කැපිය යුතුයි. නමුත් මාස දෙක යනතුරුත් අඟල් දෙකේ සීමාව ඇවිල්ලා නැත්නම් කෙස් තබා ගන්නට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඊට පස්සේ රැවුල සම්බන්ධයෙන් කියලා තියෙන්නේ රැවුලත් ඊට අනුරූප වන ආකාරයෙන් කියලා. ඊළඟට ඒ සම්බන්ධයෙන්ම යන කතා ප්‍රවෘත්ති ඊළඟට තියෙන කතාවක් තමයි සමහර ස්වාමීන් වහන්සේලා ඒ කාලේ රැවුල මේ කතුරෙන් මේ ලස්සනට හැඩ වැඩ දාලා කපා ගන්න පටන් ගත්තා. කොණ්ඩේ එක විදිහකට තියෙද්දි ස්වභාවිකව කොණ්ඩෙත් එක්ක රැවුල වෙවෙන එක බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. මෙතෙන්දී සමහර ස්වාමීන් වහන්සේලා කොණ්ඩේ තියෙද්දි රැවුල එක එක විදිහට හැඩ වැඩ දාලා කපා ගන්න ගත්තා. ඒක බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඊළඟට කොණ්ඩෙත් විවිධ විදිහට පීරන්න තෙල් ගාලා ලස්සන කරන්න පටන් ගත්තා. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගේ හිසකෙස් මාස දෙකක් යනතුරු හෝ අඟල් දෙකක් දක්වා තිබුණු බව. පස්සේ කාලයක් වෙනකොට මෑත කාලය වෙනකොට ස්වාමීන් වහන්සේලා අතර සිරිතක් සම්ප්‍රදායක් කියලා සියලුම ස්වාමීන් වහන්සේලා බොහෝ ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය ටිකක් කෙස් වෙනකොට කෙස් ටික බාලා දානවා. ඒක ඉතින් වැරද්දක් වෙනින්නට ඇත්තේ නැහැ. ඒක නිසා අපිට මේ කෙස් තිබුණා කියලා කෙස් ටිකක් තිබ්බා කියලා ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ පනවවා දාලා ශික්ෂාවට අනුගත නැහැ කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට අපි හැරිලා බැලුවොත් ධම්මපදට්ට කතාවේ ස්වාමීන් වහන්සේ තියෙනවා ජම්බුක තේරත් වත්තු කියලා කතාවක්. ඒකේ තියෙනවා බුදුන් වහන්සේගේ කාලේ ජම්බුක ආජීවකයා කියලා ආජීවකයෙක් හිටියා. ඔබ බොහෝ දෙනෙක් දන්නවා ජම්බුක ආජීවකයා කියන්නේ අසුචි කමින් ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කරපු ආජීවකයෙක්. මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පසුව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේ පෙර ජීවිතයකදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලෙදී ස්වාමීන් වහන්සේ නමක් කියලා හිටියා. ඒ කාලෙදී මේ ස්වාමීන් වහන්සේට එක්තරා මේ කෙළඹියෙක් නිතර අප උපස්ථාන කරා. ඒ කෙළඹියාගේ ගෙදරට මේ ස්වාමීන් වහන්සේ නිතර වඩිනවා, දම්පැන් පූජා කරනවා. මෙහෙම සිටින අතරතුරදී එක්තරා රහතන් වහන්සේ නම මේ කෙළඹියාගේ නිවසට පිඬුසිකා වැඩියා. මේ කෙළඹියා බොහොම පැහැදුනා. පැහැදිලා මේ රහතන් වහන්සේට ප්‍රකාශ කරන බැඳලා පුදලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ කෙස් දිගයි. මම කෙස් කපවන කෙනෙක් ගෙන්නන්නද? ඊළඟට ඔබ වහන්සේගේ මේ වස්ත්‍රය දැන් දිරලා ගිහිල්ලා පොරවලා තියෙන සිවුර. ඒක නිසා මම වටිනා වස්ත්‍රයක් පූජා කරන්න. ඔබ වහන්සේට ඇඳක් පූජා කරන්න. මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. එතන සඳහන් වෙනවා ධම්මපදට්ට කතාවේ රහතන් වහන්සේ නමක් දිග කෙස් ඇතුව සිටියා කියලා. එතකොට අපිට මේකෙන් පැහැදිලි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට එක විදිහකට කියලා උන්වහන්සේ තව විදිහකට හිටියේ නැහැ. වැඩ හිටියේ නැහැ. බුදුන් වහන්සේගේ යම් පමණ කෙස් තිබුණාද එපමණක්ම භික්ෂූන් වහන්සේලාටත් අනුදැන වදාලා. බුදුන් වහන්සේ වදාළේ දීර්ඝ කෙස් නොදරිය යුතුයි කියලා. එහෙනම් අපිට පැහැදිලි බුදුන් වහන්සේ ජීවමාන සමයේදී කෙස් රැවුල් දෙකම තිබුණා කියන එක. ඒක තමයි අපි පිළිගත යුතු තේරවාද ඉගැන්වීම. තේරවාදයේන පොතපතට අනුව අපි ගත යුතු මතය වන්නේ එයයි. ඊළඟට අපි බැලුවොත් මේ පිළිමවල එහෙනම් කෙස් තිබෙනවා කියලා ඒක ජෛන මහාවීරගේ නිගණ්ඨනාථ පුත්තගේ පිළිමයයි කියලා සලකලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ අපි හැරිලා බැලුවොත් මේ පිළිම දිහා එක එක පිළිම එක එක විදිය. ලංකාවේ එක විහාරස්ථානයක තියෙන පිළිමයක් එක විදියක් කියලා නුවර යුගයේ චිත්‍රයක් බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ චිත්‍රයක් එක විදියක්. මේ විදිහ එක එක විදිය. ඊළඟට තායිලන්තයට ගියොත් එක විදියක්, බුරුමෙට ගියොත් තව විදියක්. අපි කවුරුත් දන්නවා මේ පිළිම හදන කලාකරුවෝ කවුරුත් බුදුරජාණන් වහන්සේ ඇත්තටම දැකලා ඒ බුදුන් වහන්සේගේ ෆොටෝ එක බලාගෙන මේ හදනවා නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා. මේ කියන ස්වාමීන් වහන්සේත් දන්නවා, මමත් දන්නවා, කුඩා දරුවෝ පවා දන්න කාරණාවක්. අපි එහෙනම් පිළිමයකට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන සංඥාව ඇති කරගන්න. යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනගත්තාම අපිට අවශ්‍ය වෙනවා උන්වහන්සේ කොයි වගේ වෙන්නේ නැද්ද කියලා හිතේ චිත්‍රයක් මවා ගන්නට අවශ්‍ය වෙනවා. අපිට යම්කිසි කෙනෙක් ගැන කිව්වොත් ඒ කුජල කොයි වගේ කෙනෙක්ද කියලා අපිට දැනගන්න ඕමනාවක් තියෙනවා. ආන්ගේ බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියන ස්වરૂපයේ හිතේ මවා ගන්නට තමයි උපකාරයක් වශයෙන් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දැකලා හිත පහදවාගෙන වන්දනා කරන්නේ. මේ පිළිම නිර්මාණය කරපු මේ කලාකරුවෝ බොහෝ දෙනෙක්
බුදුරජාණන් වහන්සේ ලක්කන සූත්‍රයේදී පෙන්වා දීපු උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හැකිතරම් පෙන්눔 කෙරෙන විදිහට පිළිම නිර්මාණය කළා තියෙනවා. උන්වහන්සේගේ පෞරුෂය හැකිතරම් රැකෙන දුරට නිර්මාණය කළා තිබෙනවා. ඇත්තටම තේරගාථා පාළීදී ස්වාමීන් වහන්සේ මේ වැදගත් වචනයක් තියෙනවා. මහා මොග්ගල්ලාන තේරගාථාවේ සට්ටි නිපාතේ මේ වචනේ මේ කියන මේ වීඩියෝ එක අපි කලින් නරඹපු ස්වාමීන් වහන්සේට වාසනාවට දැකලා නැහැ. මේ වචනේ දැක්කනම් තව ටිකක් විවේචනය කරනවා. ඒ වචනේ තමයි අප්පටිමෝ කියලා. අප්පටිමෝ කියන්නේ අප්‍රතිමයි. බුදුන් වහන්සේ පිළිමයකට නගන්නට අපහසුයි කියන තේරුම තමයි මේ වචනේ එන්නේ. මේ වචනේ පිළිබඳව අටුවා විවරණය අරගෙන බැලුවොත් පරමත්ත දීපණී අටුවාවේදී ධම්මපාල හාමුදුරුවෝ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන්සේ තුළ තිබෙන මහා කරුණාව ප්‍රඥාව ආදී ගුණ පිළිබඳ උපමාවකින් දැක්විය නොහැකි. ඒ ආකාරයෙන්ම දැක්විය නොහැකි කියන අර්ථයෙන් තමයි අප්පටිමෝ කියලා කියන්නේ. අප්‍රතිමයි පිළිමයකට ප්‍රතිමාවකට නැගී නොහැකි කියන්නේ කියලා. මේ කාරණාව ඇත්තටම අපේ අනුරාධපුර යුගයේ හිටපු කලාකරුවෝ ඒ වගේ මේ රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා දැනගෙන හිටියා. නොදැනගෙන හිටියා නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙම දැනදැනත් උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් නිර්මාණය කරන්නට පෙළඹුණේ මොකද උන්වහන්සේ පිළිබඳව යම් කිසි මානසික වශයෙන් මේ බුදුන් වහන්සේ විය යුතුයි කියන සංඥාවකට එළඹිලා උන්වහන්සේ පිළිබඳව හිත පහදවා ගන්න. ශ්‍රද්ධාවකට භක්තියකට එළඹෙන්න. මේවා අපිට ස්වාමීන් වහන්සේ නිවන් දකින්න නිවන් මාගේ ගමන් කරනවා කියලා එකවරම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම මෙතෙන්දී මේ පිළිමයක් දිහා දැකලා බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දිහා දැකලා බුදුන් වහන්සේ පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව භක්තිය කියන දේ හිතේ ඇති වෙන දේ වචන වලින් විස්තර කරන්න විද්‍යාත්මකව විස්තර කරන්න යනවා කියන එක බොරු වැඩක්. ඒක අපහසු දෙයක්. මොකද අපි උදාහරණයක් වශයෙන් කිව්ව ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා දැකපුවාම කිරිරෙනවා. ඒක මේ විස්තර කරන්න අපිට විද්‍යාත්මක විස්තර කරනවා කියන එක ටිකක් විහිළුවක් වගේ දෙයක්. ඊළඟට තරුණියකගේ අතින් අල්ලපුවාම තරුණියෙකුට දැනෙන දේ ඒක විස්තර කරන්න අපහසුයි. ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් දැකලා අපේ හිතේ ඇතිවෙන උන්වහන්සේ මේ වගේ පෞරුෂයකින් වැඩ සිටින්නට ඇති උන්වහන්සේගේ ගුණ කදම්බේ මේ වගේ වෙන්නට ඇති කියලා ඒ එළඹෙන අනුමාන ඥානය කියන එක අපිට අවශ්‍යයි. ඒක මනාව දැනගෙන හිටියා අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ පටන් මේ දක්වා සිටින කලාකරුවෝ ඒ වගේ මේ පිළිම නිර්මාණය කරන්නට උපදෙස් දුන රහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේක හොඳට දැනගෙන හිටියා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ පිළිම නිර්මාණය කිරීම පිළිබඳව කෝසල බිම්බ වර්ණනාව කියලා පැරණි පොතක් තියෙනවා. පුස්කොළ පොත් අතර තියෙනවා දැනට බලන කෙනෙකුට බම්බලපිටි වජිරාරාමේ පුස්කොළ පොත් කියන්නේ තියෙනවා. මේ කෝසල බිම්බ වර්ණනාවේ සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාල සමයේදීම බුදුන් වහන්සේගේ පිළිමයක් නිර්මාණය කරලා පූජා පවත්වූ බව සඳහන් වෙනවා. ඒක නිසා මේ පිළිම වන්දනාව කියන එක අද ඊයේ සකස් කරගත්තු එකක්වත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ වන්දනාමාන කරන එක පුද පූජා පවත්වන එක මේ බුද්ධ ශාසනයෙන් බැහැර දෙයක් කියලා අපිට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේමයි අපිට දේශනා කළේ මේක කරන්න කියලා. යම් කිසි කෙනෙක් එක ප්‍රතික්ෂේප කරලා කෙලින්ම නිවන් දකින්න කියලා ප්‍රකාශ කරනවා නම් ඒ පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේගේ දේශනාවටමයි පහර ගහන්නේ. ස්වාමීනි කාලිංග බෝධි ජාතකයේදී සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේම ආනන්ද බෝධිය රෝපණය කරලා ඒට පුද පූජා පවත්වන්නට අවවාද අනුශාසනා දුන්න ප්‍රවෘත්ති. ඊළඟට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම රහතන් වහන්සේලා පිරිනිවන් පාපු අවස්ථාවලදී උන්වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා මේ රහතන් වහන්සේගේ ධාතු අරගෙන ගිහිල්ලා චෛත්‍යයක් කරලා වන්දනා කරන්න කියලා. කුද්දක නිකායේ උදාන පාළියේ තියෙනවා බාහ්‍ය සූත්‍රය. පළවෙනි වර්ගයේ 10 වෙනි සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා බාහ්‍ය දාරුචීරිය කියන ඒ අන්‍යාගමික පැවිද්දා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය අහලා මහා පාරේදී රහත් වෙනවා. රහත් වෙලා අතරමඟදී හදිසියේ පිරිනිවන් පානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේගේ ශරීරය දැකලා භික්ෂූන් වහන්සේලාට වදාරනවා සබ්‍රහ්මචාරී වූ භික්කවේ කාලකතෝ මහණෙනි මේ ඔබ වහන්සේලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කලුරිය කරලා තියෙන්නේ. මේ ශරීරය අරගෙන ගිහිල්ලා
මේ දවලා මේ තූපයක් කරන්න ස්තූපයක් හදන්න කියලා කියනවා. ස්තූපයක් හදන්න නිකන් නෙවෙයිනේ. එදා පටන්ම වන්දනාමාන කරන්න පුද පූජා පවත්වන්න තමයි ස්තූපයක් කළා තියෙන්නේ. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ධාතු ස්තූපයක් කරපු බව පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඊළඟ මහා පරිනිබ්බාන සූත්‍රයට එනකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන උන්වහන්සේ පිරිනවම් පෑවායින් පස්සේ කොහොමද උන්වහන්සේගේ ශරීරය සම්බන්ධයෙන් සම්බුද්ධ ශරීරය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය කියලා. ඊටාම විශිෂ්ට ආකාරයේ පුද පූජා පවත්වන්නට ඕන ආකාරයේ සක්විති රජ කෙනෙකුගේ දේහය සම්බන්ධයෙන් කළ යුතු අවසාන කටයුත්තට සමානවම පුද පූජා පවත්වමින් කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දීලා තියෙනවා. ඊළඟ තූපා රහ පුජ්‍යලයන් කියලා මේ වන්දනාමාන කරන්නට පුද පූජා පවත්වන්නට ස්තූප සාදා පූජා කරන්නට සුදුසු පුජ්‍යලයන් 4 දෙනෙක් පදාලා. ඒ තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, ඒ වගේම සක්විති රජතුමා කියන. ඉතින් මේ විදිහට ඊළඟට මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානයේදී අපිට දැක් ගන්න පුළුවන් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ අනුව ඒ කාලේ හිටපු අය බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජා පවත්වපු ආකාරය. එතකොට අපිට මේ සියල්ලෙම පේනවා බුදුරජාණන් වහන්සේ කොතැනකදීවත් පුද පූජා පැවැත්වීම වන්දනාමාන කරනවා කියන එක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ වගේම උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මේ දන් දෙන එක, සිල් රකින්න එක, භාවනා කරන මේ හැම දෙයකින්ම පින් සිද්ධ වෙනවා. උන්වහන්සේ මා පුඤ්ඤබායි කියලා සූත්‍රයක් වදාලා. මා පුඤ්ඤබායි කියන්නේ පිනට බය වෙන්න එපා. මේ ධර්ම දේශනා නමින් ඇතම් අධර්ම දේශනා ඉදිරිපත් කරන ඒ හාමුදුරුවරු හෝ ඒවා ගිහි අය මේ පිනට බය කරනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ අදාළේ පිනට බය වෙන්න එපා. රහත් වෙන්න ඕන මෙන්න තියෙන කරුත් පිනක් රැස් වෙනවා නම් පින කරගන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පින කියන්නේ මොකද්ද? සුඛස්සේතං අදිවචනං. පින කියලා කියන්නේ සැපයට කියන අදිවචනයක් වෙනත් නමක්. එතකොට සැපේ ලබන්න තියෙන පිනෙන්. ඒකින්ද පිනට කවදාවත් බය විය යුතු වෙන්නේ නැහැ. පින නිතරම අප විසින් කරගත යුතු දෙයක්. ඒ වගේම පින් කර ගැනීමම අරමුණු කරගෙන ඒ වගේම පිනේ වටිනාකමම පැහැදිලි වෙන විදිහේ දේශනා බොහෝමයක් මේ සූත්‍ර පිටකේ අපිට දක ගන්නට ලැබෙනවා. විමානවත්තු කියලා වෙනම පොතක් තියෙනවා. කොටසක් උද්දක නිකාය. ඒකෙන් පැහැදිලි කරන්නේ මේ පින් කරපු අය විඳින සැප සම්පත් පිළිබඳව හරි ඉහළින් වර්ණනා කරලා තියෙනවා. ඇයි මේ වගේ වර්ණනාත්මක ඒ අයගේ කතා ඇතුළත් කළේ? මේව නොදැනගෙනද? පුද පූජාවල වටිනාකම නොදැනගෙනද? මේ විමානවත්තු කතා අතරේ තියෙනවා පුද පූජා කළපු අය, වන්දනාමාන කරපු අය ගිහිල්ලා විමානවල ඉපදිලා සැප විඳින ආකාරය. ඊළඟට പ്രേතවත්වයේ තියෙනවා පව් කරපු අය ගිහිල්ලා දුක් විඳින ආකාරය. ඉතින් මේ විදිහට දේවදූත සූත්‍රයේ, බාලපණ්ඩිත සූත්‍රයේ මේවායි පව් කරපු අය විඳින දුක් විඳින ආකාරය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් අපිට පැහැදිලි වෙනවා මේ වන්දනාමාන කරනවාට, පුද පූජා කරනවාට විරුද්ධව යමින් යම්කිසි අලුත් මතයක් ඉදිරිපත් කරලා ජනප්‍රිය වෙන්න කරන කතාවක් තමයි මේකෙන් පේන්නේ. නමුත් අපිට පැහැදිලිව පේනවා තේරවාදයේ ඊටාම හොඳට තියෙන රටවල්, තායිලන්තේ, බුරුමේ වගේ රටවල්, විශේෂයෙන් බුරුමේ එහෙම ස්වාමීන් වහන්සේලාට තායිලන්තේ පිණ්ඩපාතේ වැඩිදී මල් බිම අතුරලා ස්වාමීන් වහන්සේලාට වඩින්න දෙන්නේ, වන්දනා කරන්නේ. බුදු පිළිම වලට වන්දනා කරනවා. ඒ වගේම ස්වේදගෝන් චෛත්‍යය ලස්සනට රත්තරන් ආලේප කරලා රත්තරන් පාටින් දිලිසෙමින් තියෙනවා. අපේ මිනිස්සු වගේ තමන්ගේ කටයුත්ත කරගන්නට පමණක් රුවන්වැලි සෑයට ශ්‍රී මහ බෝධියට ගිහිල්ලා වන්දනා කරනවා නෙවෙයි. ඒක නිසා අපි මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕනේ. කවදාවත් පිනට ගරහන්නට නුසුදුසුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ පිළිම වලට බුදුන් වහන්සේට නොගැරහිය යුතුයි. ඒක කරන එකේ පාපේ, ඒකේ විපාකේ ඊටාම බිහිසුණුයි. ඒක අපිට පේනවා අර ජම්බුකත්තේර වත්තුවේම පේනවා. මොකද ඒ ජම්බුක හාමුදුරුවෝ පෙර ජීවිතයේදී අර රහතන් වහන්සේට අර විදිහට මේ කෙස් කපන්නට කෙළඹියා සූදානම් වන අවස්ථාවේදී ඒ දැකලා ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කෙස් ටික කපාගත්තට වඩා හොඳ මේ තල ඇටයක් අරන් උදුරලා දැම්මනම් කියලා. ඒකේ විපාක වශයෙන් තමයි මේ ගෞතම බුදු සාසනයේ සමයේදී කෙස් ගහෙන් ගහට උදුරන්නට උනේ.